ආයිබෝන් ශ්‍රී ලාංකීය අපේ 6 ශ්‍රේණි දරුවනේ ඔබ වෙනුවෙන් DP එඩියුකේෂන් නාලිකාව ඔන්න 6 ශ්‍රේණියේ සිංහල පාඩම් මාලාව පිළිවෙලට කියා දෙන්නයි මේ සූදානම. පැහැදිලිද? 6 ශ්‍රේණියේමයි දරුවන්ට සිංහල භාෂාව හා සාහිත්‍ය පොතේ තියෙන සියලුම පාඩම් ඉතා රසවත්ව කියා දීලා ඒවයින් අහන්න තියෙන සියලු ප්‍රශ්න විභාගයට අදාළ ප්‍රශ්න අපි ඔක්කොම සාකච්ඡා කරනවා. ඔබට එතකොට 6 ශ්‍රේණිය ගොඩ දාගන්න පුළුවන් බොහොම ලස්සනට. වැඩිම ලකුණු ගන්න පුළුවන්. පැහැදිලිද? මේ නොමිලේනේ. ඔබට නොමිලේ ඉතා හොඳට ඉගෙන ගන්න අවස්ථාව. ඒ නිසා දැන් මේ වෙනකොට අපි 6 වසරේ සිට O level දක්වා සිලබස් එක ඔබට සිංහල ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. පැහැදිලිද? අයියලා අක්කලාගේවත් මේ වෙනකොට රෙකෝඩින් කරගෙන යන්නේ. ඉතින් ඔන්න ඔබටමයි දරුවනේ 6 ශ්‍රේණියේ පළවෙනි පාඩම අපි මුල ඉඳලා කියා දෙන්නයි හදන්නේ. ඉතින් මම පුතාලට පුළුවන් මේක හොඳට බලලා අහලා පැහැදිලිද? මේ පාඩම හොඳට තේරුම්ගෙන මේකේ පැවරුම් ටික ලස්සනට කරලා ඉස්කෝලේදී ලකුණු ගන්න පුළුවන් නේද? ඒකනේ වෙන්න ඕන. ඉස්කෝලේදී ලකුණු ගන්න පුළුවන් වෙන්න ඕන. ඒතර මයි දරුවන්ට පුළුවන් පේපර් එක hina වෙවි ලියන්න නේද? සතුටෙන් ලියන්න පුළුවන්. ලකුණු අරගත්තාම ඉස්කෝලේ පළවෙනියා වුණාම අම්මා සතුටුයි, ඔබ සතුටුයි, පාසලේ ටීචර් සතුටුයි නේද? කොච්චර දෙයක්ද? ඒ නිසා අපි ඔන්න පළවෙනි පාඩම අරන් එනවා. මොකද්ද මේ? නරි නයිදේ රැවටිච්චේ. හරි අපූර්වයි. බලන්නකෝ. හරි අපූර්ව කතාවක් මේ. ජන කතාවක්. නේ? ජන කතා අපේ ජීවිතේ ලස්සන කරනවා. පුංචි දරුවන්ට මේවා කියා දෙන්නේ පුංචි දරුවන්ගේ ජීවිතේ හදන්න. ජීවිතේ සාහිත්‍යයෙන් පෝෂණය කරලා ඔබගේ ආකල්ප සංවර්ධනය කරන්න. ඔබ යහපත් මාර්ගයට ගෙනියන්න. ඇයි පුංචි මල් කැකුළු හෙට විකසිත වෙන්න එපා. ඒ විකසිත වෙන මල සුවඳ හමන්න ඕන. ඒ සුවඳ හමන නම් ඔබ දැනුමෙන්, බුද්ධියෙන්, ආකල්ප වලින්, කුසලතා වලින් මේ හැම එකකින්ම පිරිපුන් වෙන්න ඕන. ඒ නිසා මේ සාහිත්‍යය කියන්නේ ජීවිතේ හදන විෂයක්. සිංහල කියලා කියන්නේ ඔබගේ ආකල්ප හදලා ඔබ ලස්සන චරිතයක් බවට පත් කරනවා. සංවේදී මිනිහෙක් බවට පත් කරනවා. පැහැදිලිද? ඒ නිසා මම පැටවුනේ. ඔබ හරි ආසාවෙන් මේ වැඩ ටික කරගෙන යන්න. සිංහල කියන්නේ ඒ තරම්ම ලස්සන විෂයක්. සාහිත්‍ය ලොකු පන්ති වලදී හොඳට විඳින්න පුළුවන්. හැබැයි ඔබටත් තියෙනවා ඉතා රසවත්ව සර් කියා දෙන්න හදන්නේ. අපි බලමු. පළවෙනි පාඩම. දැන් මූලික හැඳින්වීමක් තියෙනවා. බලන්න. ලිවීමේ ක්‍රමයක් හෝ අකුරු නොදැන සිටි මිනිස්සු ඔවුන්ගේ අත්දැකීම් දැනුම කටින් කට පවත්වාගෙන ආවෝය. ඒවා වර්තමානයේ ජනශ්‍රුති නමින් හැඳින්වේ. ජනකතා, පිරුළු, ජනකවි, ජනනාටක, උපහැරණ ආදී එයට අයත් වේ. පොතපතෙහි නොඑළිවුණද ජනශ්‍රුති ඒවා බිහි වූ ජන සමාජයේ සාහිත්‍යාංගයක් ලෙස සැලකේ. සිංහල සාහිත්‍යයේ පෝෂණයටද ජනශ්‍රුතියේ දායකත්වය ලැබී ඇත. මුද්‍රණ ශිල්පයේ දියුණුවීමත් සමග කටින් කට පැවත ආ ජනශ්‍රුති එක් රැස් කොට ලියා තැබීමට ඇතැම් ලේඛකයෝ කටයුතු කළා. දැන් අපේ හෙළබස පෝෂණය කරන ජන විවහාරය, ජන කතා, ප්‍රස්තාව පිරුළු, ඉඟි වැකි, රූඩි නේද? කොච්චරනම් තියෙනවද ප්‍රාදේශීය විවහාර? අන්න ඒ අතරේ ජනයාගේ කටින් කට ආපු පැහැදිලිද? මේ බලන්න. කටින් කට පාත් එකගෙන ආවෝය. මොනවද බලන්න. ලිවීමේ ක්‍රමයක් හෝ අකුරු නොදැන සිටි මිනිස්සු ඔවුන්ගේ අත්දැකීම් දැනුම කටින් කට පවත්වාගෙන ආවෝය. ඒවා වර්තමානයේ ජනශ්‍රුති නමින් හැඳින්වේ. ඒකට අපි කියන ජන කතා. ඒ අතර එනවා පිරුළු, ජන කවි, ජන නාටක, උපහැරණ නේද? කොච්චරනම් තියෙනවද? නේ? පරංගියා කෝට්ටේ ගියා වගේ කියයි නේ? ඒතර ලංකාවට ඒ පෘතුගීසින් ඇවිල්ලා ලංකාවේ ඒගොල්ලෝ කෝට්ටේ රාජ්‍යයට ගියපු හැටි සම්බන්ධව නේ? පිස්සිගේ පලාමල්ල වගේ කියයි. ඔය වගේ උපහැරණ ඔය වගේ ප්‍රස්තාව පිරුළු තියෙනවා. ඒතර ඒ වගේම ජන කවි කොච්චර ලස්සන ඒවා තියෙනවද? නේ? හරිම ආශාවෙන් අහන් ඉන්න පුළුවන් ජන කවි. ඒ තරම් ඒව රසයක් තියෙනවා. නේ?
පුංචි කාලේ අපි ජනකවි අහනවා අම්මා නිදි කරනවා නේද? මතකයිනේ අහලා තියෙනවනේ. ඔන්න බබෝ ඇතිනියා ගල්ලරනේ සිටිනියා ගලින් ගලට පනිනියා බබුට බයේ දුවනියා මේ පුංචි දරුවන්ට කියන නැලවිලි ගී මේ ජන කවි නිර්මාණය වෙනවා නේ. ඒතර විවිධ ජීවන වෘත්තීන් පාදක කරගෙන ජන කවි නිර්මාණය වෙනවා නේ. ඓතිහාසික සිදුවීම් ද යසෝදරාවත නේ. යසෝදරාවත ඔබ දන්න සිද්ධාර්ථ ගෞතමයන් බුදු වෙලා නේද? ඒතර එතුමන්ගේ ඔය කතාව යසෝදරා දේවිය බොහොම ලස්සනට විග්‍රහය කරනවා. ඒතර යසෝදරාවත කියන ඒ වෙස්සන්තර ජාතක කතා කාව්‍ය නේ. සඳ කිඳුරු දාකව මේවා මේ ජන කාව්‍ය බවට පත් වෙනවා. හරි ලස්සනයි. අපිට අහන් ඉන්න ආසයි නේද? ඒ ජන කවි වල රසය කියන්න බෑ කොච්චරද කියලා. ඒ තරම් අහන් ඉන්න පුළුවන්. ඒ තරම් රසවත්. පැහැදිලිද? මං ඉදිරියේදී ඔබට මේ කියාගෙන ඇති කියා දෙන්නම්. එතකොට මෙන්න මේ ජනකතා ජනකවි සාහිත්‍ය පෝෂණයට දැවැන්ත මෙහෙවරක් වුණා කියලා තමයි කියන්නේ. එතකොට දැන් මේ ඉස්සර මුද්‍රණ ශිල්පයේ තිබුණේ නෑනේ නේ. 1760 කාර්මික විප්ලවය ඇති වෙනවනේ එංගලන්තයේ තුල. ඒතර මේ කාර්මික විප්ලවයත් එක්ක යන්ත්‍ර සූත්‍ර මහ වේගයෙන් නිර්මාණය වෙනවා නේද? මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න මේ කතා කරපු ඒවා පොත් බවට පත් වෙනවා. ඔබ වාසනාවන්තයි. ඔබට මේ එකතු කළා ජන කතා කියලා නේද? මගධිකට ජන කතා කියලා පොත් තියෙනවා අරගෙන කියවන්න නේද? හරි රසවත් කතා පොත් තියෙනවා. මගධිකට ජන කතා කියලා 1 2 කියලා. හරිද? එතකොට මේ ජන කතා සම්බන්ධව ඒව අරන් කියවන්න. ඔබගේ රසය වැඩි කරගන්න පුළුවන්. ඔය පොත් සාප්පුවල තියෙනවා ජන කතා පොත් කියලා බලන්න. හරිද? ඒව අරගෙන කියවන්න. හරිම රසවත්. අප බලමු. නරිනයිදී රැවටිච්චි නම් ජන කතාව සිංහල ජන කතා සංග්‍රහ කරමින් ඒ.පී. ගුණරත්න විසින් සම්පාදිත වටුකිරිල්ලී සහ තවත් කතා නම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලති. අන්න දැන් මේක උපුටා ගන්නේ කොහෙන්ද පුතේ? ඒ.පී. ගුණරත්න උපුටා ගන්නේ ඒ.පී. ගුණරත්න විසින් සම්පාදිත වටුකිරිල්ලී සහ තවත් කතා නම් ග්‍රන්ථයෙන්. දැන් ඔබට මේක අහන විභාගෙදී පැහැදිලිද? විභාගෙදී අහනවා මෙම කතාවස්සුව මේ කතාව ජන කතාව උපුටා ගත්තේ කුමන කෘතියෙන්ද? රයිට්? එතකොට ඒ කෘතියේ ඒකේ කතා කතුවරයා කවුද කියලා අහයි. හරිද? එතකොට ජන කතා සංග්‍රහ කරමින් ඒ.පී. ගුණරත්න විසින් සම්පාදිත වටුකිරිල්ලී සහ තවත් කතා නම් ග්‍රන්ථයෙන්. මේක උපුට ගන්නේ මොකද? වටුකිරිල්ලී සහ තවත් කතා නම් ග්‍රන්ථයෙන්. එතකොට අන්න ඒකේ කතුවරයා ඒ.පී. ගුණරත්න මෙයා අතිශය සාහිත්‍යයට මහා සේවාවක් කරපු චරිතයක්. ඒ.පී. ගුණරත්න. පැහැදිලිද? හොඳ පරිවර්තකයෙක්. එතකොට ඔන්න මම මේ කොටස මාක් කරේ ඔබට බලා ගන්න. අපි මේවා විභාගෙදී අහනවා. ඔබට විභාගෙදී අහන්න ඕන ප්‍රශ්න අපි මේකෙන් හදනවා. එතකොට ඔබට පුළුවන් මේක පිළිවෙලට මතක තියාගන්න. මේ විදිහට. පුටා ගන්නා ලදී. කාගෙන්ද? ඒ.පී. ගුණරත්න. මේ කතාව ලියා ඇත්තේ අප ලියන ආකාරයට වඩා වෙනස් භාෂා විලාසයකින් බවත් වර්තමාන ව්‍යවහාරයේ නොමැති වචන හා යෙදුම් එහි ඇතුළත් බවත් ඔබට පෙනී යනු ඇත. ඒ කියන්නේ අපි මේ කතා කරන ව්‍යවහාරය නෙවෙයි එදා ඉතිහාසයේ කතා කරපු ඒ ප්‍රදේශවල පාදක කරගත්ත ආවේනික භාෂා ශෛලී ප්‍රාදේශීය භාෂා තිබුණා. අන්න ඒව සමහර විට මේවට එකතු වුණා. ඒතකොට අපි මේ දැන් භාවිත වෙන්නේ නැහැ මේවා. ඉතින් ඒවා දැන් භාවිත වෙන්නේ නැහැ. ඒතකොට ඒවයි රසය අපිට දැනගන්න පුළුවන්, ඒවයි තේරුම් දැනගන්න පුළුවන් නේද? අන්න අපි ඒවා පිළිවෙලට පාඩම කරගෙන යනකොට සාකච්ඡා කරගෙන යන්. බලමු අපි එහෙනම්. එකමත් එක ගමක ලොකු විලක් තිබුණා.
මේ විලේ නිතර දිය හිඳෙන්නේ නැහැ. ඒ හින්දා මේ විලේ බොහෝම වැවිලා තිබුණා. ඕලු, නෙළුම්, මානෙල් ඒ වගේම කුඩමස්සතුන් බොහොම හිටියා. කුඩමස්සන් අල්ලාගෙන කෑමට නිතර රැකගෙන ඉන්න කිරිකොක්කු, මානකොක්කු, මැටිකොක්කු, කනකොක්කු එහෙමත් විලේ වටේටම තැන් තැන්වල හිටියා. ඔහොම තියෙන අතරෙදී එක කාලෙක 7 අවුරුදු නියඟයක් ඇති වෙලා මේ විලේ විලත් ටිකෙන් ටික හිඳෙන්න පටන් ගත්තා. විල හිඳීගෙන යනකොට කොකුන්ට වඩා වාසි වෙන්න පටන් ගත්තා. ඒකම මිනිස්සුත් ඇවිත් කරක් ගහලා කුඩා පාගලා කුඩමස්සන් අල්ලාගෙන යන්න පටන් ගත්තා. තවත් දිය අඩු වෙනකොට මිනිස්සු විලේ තැන් තැන්වල වැටි බැඳලා දිය ඉහලා ඉන්න තරම් ඔක්කොම කුඩමස්සන් අල්ලාගෙන ගියා. ඊට පස්සේ විල ඔක්කොම කුඩමස්සන්ගෙන් හිස් වුණා. අන්න එකමත් එක ගමක තියෙනවා විලක්. මේ විලේ ලස්සනට මල් තියෙනවා. ඔබ දන්නවනේ. විලක් වුණාම ඕලු තියෙනවා, නෙළුම් තියෙනවා, මානෙල් තියෙනවා. ඒතර මානෙල් වර්ග ඔබ දන්නවා. රතු මානෙල්, නිල් මානෙල්, සුදු නේ, නෙළුම් සුදු නෙළුම්, රත් නෙළුම්. මෙන්න මෙහෙම විල බොහොම ලස්සනට ඔය කියන පියුම් වලින් සුසැදෙනවා. එතකොට මේ විලේ ඔබ දන්නවා විල් වල මාළු වෙනවා. විල් වල මාළු වෙනවනේ. ඉතින් අපි කුඩමස්සන් කියලා කියන්නේ මාළුන්ට. එතකොට මේ කුඩමස්සන් මාළුන් විල් වල ඉන්නවා. එතකොට මේ විලාවට ඉතින් නේද මාළු දැහ ගන්න මාන කොක්කු වෙනවා, කිරි කොක්කු ඉන්න. මේ වගේ මැටි කොක්කු ඉන්න. මේ අය බොහොම රැකගෙන ඉන්න පොඩ්ඩක් අයිනට ආව ගමන් පටන් ටක් ගාලා නේද? අර දිග බෙල්ලක් තියෙන ඔහොම ගල්ලා අදලා ගන්නවා. ගල්ලා ටක් ගාලා ගිරිනවා. ඒගොල්ලෝ හරි පුදුම තාක්ෂණයක් තියෙන්නේ. එහෙම කළා හරියට සීරුවට ඉඳන් හෙල්ලෙන්නවත් නැහැ මෙහෙම. නේද? එක කකුලෙන් ඉඳලා ඔහොම කළා ටක් ගාලා දැන් යාගේ හොටේ පේන්නේ මාළුවට ගොදුරක් වගේ. ඉතින් මාළුව දන්නේම නැතුව සමහරට උඩට එනවා. මෙයා හිමින් පහත් වෙනවා. ටක් ගාලා ඔහොම කළා ගහලා. ඒ වතුර තියෙද්දි යාට අමාරුයි. වතුර හිඳුනහම මේගොල්ලෝ හරි වාසියයි. මේ මාළුන්ට එහෙම දඟලන්න බෑ. මෙහෙම ටක් ගාලා ගිරිනවා. නේද? ඒතර මෙන්න මෙහෙම 7 අවුරුදු නියඟයක් ඇවිල්ලා වැව හිඳෙන්න පටන් ගත්තා. මේ විල හිඳෙන්න පටන් ගත්තා. මේ විල හිඳීගෙන යනකොට වාසි කාටද? ඒ ගමේ ඉන්න මිනිස්සුන්ට නේද? අර කරක් ගෙඩිය කියන ඒ මාළු අල්ලන උපකරණය ගහලා මෙහෙම කරලා ගහලා හොල්ලලා නේද? ඒකේ මාළු ටික බාගෙන යනවා. එහෙම කරලා ගැහුවා. ඔහොම කරලා හිල්ගුවා. අර වතුර ටික මෙවුනා මාළු ටික බොර ගාලා එම් බෑග් එකකට දාගත්තා ගියා. දැන් වතුර හිඳීගෙන යනකොට හොඳටම හිඳෙනකොට මොකද කරන්නේ? හිඳීගෙන යද්දි වැටි ගහනවා. ඒ මොකද්ද මේ වැටි ගහනවා කියන්නේ? දැන් පුතේ දැන් හිතන්න දැන් මේ විල තියෙන ওই වගේ විල තියෙන. වතුර ගොඩයිනේ මේකේ. වතුර ගොඩ තියෙනකොට මොකද කරන්නේ? මෙතනින් මඩ වැටියක් ගහනවා මෙහෙම. ආන්න මෙහෙම ගහලා වතුර හිඳිලා. මේ වතුරේ මේක උස්සලා ගහන වැටියක්. පැහැදිලිද? දැන් මෙහෙම ඔන්නෝම මඩ වැටියක් ওই විදිහට උස්සලා ගහනවා. ගැව්වහම අරහෙන් වතුර එන්න බෑ. මේකේ වතුර ටික මේ පැත්තට දාන්න. මේකේ වතුර ටික මෙහාට එහිනවා. ඉස්සහම මේකේ ඉන්න මාළු ටික ඔක්කොම අල්ල ගන්නවා. ඩයිද ආයි මේ වගේ වැටියක් ගහනවා මෙහෙම. දැන් මේ වතුර ටික විතරයි තියෙන්නේ. මේක උස්සලා ගහනවා. මේකේ වතුර ටික එහිනවා. ඉස්සහම මේකේ මාළු ටික ඔක්කොම අල්ල ගන්නවා. ඔහොම වැටි ගහනවා. මේකේ මාළු ටික අල්ල ගන්නවා. කරක් ගෙඩියෙන් ගහලා අල්ල ගන්න. දැන් මොකද වෙන්නේ? හිඳෙනකොට අර පැත්තෙන් කොක්කුන්ට වාසි. කොක්කු හොඳට මේකේ ගිරලා නේද? බඩ පුරව ගන්න කාලේ ඒගොල්ලොන්ට. හැබැයි හිඳුනහම ඒගොල්ලෝ බඩගිනින්නේ. පැහැදිලිද? දැන් අපි ඔය කුඹුරු ගොවිතැන් කරනකොට කුඹුරු වල තියෙන මහ විශාල වලවල් මැටි වලවල් තියෙනවා. එතකොට මේවා නියං කාලෙදි හිඳෙනවා. හිඳෙනකොට අපි තාසාවෙන් ගිහිල්ලා මාළු අල්ලනවා. මොකටද මේ? කන්න නෙමෙයි. අපි ඔය මොහොකට හරි දාගෙන නේද? හුංගු ඒ වගේ චූටි මාළු අල්ලගෙන කාවයියු මේගොල්ලෝ අපි අල්ල ගන්නවා. අල්ලගෙන අපි පොඩි පුංචි ටැංකියක බේසමක දාලා බලාගෙන ඉන්නවා. කාවයි එහෙම හරි සැරයි අතට.
පැහැදිලි. හුඟ එහෙම ඇන්නොත් එහෙම ලේ විදිනවා. ඒතර මේ ඔය වගේ දැන් විලෙත් විවිධ මාළු ඉන්නවා. විල හිඳෙද්දි මාළු ගොඩක් අහු වෙනවා නේද? සාමාන්‍ය මිරිදිය දීවර කර්මාන්තයේ දෙන අයනේ. ජපන් කොරලියා කියයි, ලූලා කියයි, මඩියා කියයි නේද? ඔය වගේ ගොඩාක් ಜಾති ඉන්න දණ්ඩි කියයි, කාවයියා කියයි, හුංගා මගුරා මේගොල්ලෝ තමයි මේ මිරිදියේ දීවර කර්මාන්තය තුල දකින්නේ ඉන්නේ. කොරලියා නේ කෙන්ද කියයි. ඔය වගේ මාළු ඉන්නවා. ඒතර මේ මාළු ගොඩක් මේ විල් වල විවිධ జాතියයි ඉන්නවා. දැන් මොකද කරන්නේ? හිඳීගෙන ගියා 7 අවුරුද්ද නියඟය හරහා මිනිස්සු ඇවිල්ලා හොඳට මේවයි වැටි ගහලා නේ. ඔහොම වැටියක් ගහලා මේ වතුර ටික එහාට දාලා මේකේ ඉන්න මාළු ටික ගන්න. ඔහොම විල වටේට වැටි ගහනවා ඔහොම. මෙහෙම කඩ ගහනවා. බලන්න. ඔහොම වැටි ගහනවා. මඩ උසේ මේ වේල්ලක් වගේ බඳිනවා මෙහෙම. පොල්ලතු ගෙනල්ලා තියලා මඩ ගහලා වහනවා මාළුන්ට යන්න බැරි වෙන. දැන් මෙතන ආරක්ෂිත බැම්මක් මේ වටේට. දැන් මොකද කරන්නේ? මේ වතුර ටික ගොඩට විසි කරනවා. ඉතුරු වුණාට පස්සේ මාළු චොර ගාලා ඔහොම කරක් ගෙඩිය ගැහුවා ඔක්කොම මාළු ටික අල්ලගත්තා. හරිද? හරි විනෝද වැඩි. විලේ මාළු මෙහෙම අර කරක් ගෙඩිය ගහලා දැන් අපි නම් අපිට මතකයි මෙන්න මෙහෙම ලීයක් එක්ක මේ වගේ දැලක් තියෙනවා පුතේ. මේ යකඩ රවුමක් හරි ගහලා මේකේ ඔහොම දැලක් එල්ලනවා මේකට. හරිද? මේකට අපි කියන්නේ අතංගුව කියලා. මෙහෙම කළා ගහනවා. මෙහෙම ගහලා හොල්ලලා ගන්නවා. අනිත් එක කරක් ගෙඩිය වගේ මේ වගේ එකක් ඔන්න ඔහොම තියෙනවා. මේක මේ කූඩයක් වගේ. මේක මෙහෙම කරලා ගහලා උස්සලා මෙහෙම හොල්ලනවා මඩ ටික වැටෙනවා මාළු ටික ඉන්නවා. ඉතින් ගොඩට දාලා මාළුත් එක්ක මාළු ඔක්කොම එකතු කරලා මොන බෑග් වල දානවා. අන්න ඒ වගේ දැන් මිනිස්සු මේකෙන් ඒගොල්ලොන්ගේ බඩකට පුරවගත්ත මේ විල හින්දා නේද? බලන්න එහෙමනේ කියන්නේ. බලන්න. කරක් ගහලා කරක් ගෙඩිය නැමැති උපකරණය ගහලා මෙහෙම කරලා අල්ලනවා. අර මම පෙන්නුවේ. මෙහෙම කරලා ගහලා හොම හොල්ලලා මාළු ටික අරගෙන යනවා. කුඩ මස්සන් අල්ලාගෙන යන්න පටන් ගත්තා. තවත් දිය අඩු වෙනකොට මිනිස්සු විලේ තැන් වල වැටි බැඳලා දිය ඉහලා ඉන්න තරම් ඔක්කොම කුඩ මස්සන් අල්ලාගෙන ගියා. මං කිව්වේ දැන් දැන් මේකේ ඉන්න මාළු ටික මේ කරක් ගෙඩියේ මේකෙන් පණිට්ටුවක් අගේ අරන් මෙහෙම හිනවා. වතුරට හිනවා. ඉස්සහම මේක ඉතුරු වෙනවා මාළු ටික විතරක්. මාළු ටික මොකද කරන්නේ? අල්ලගන්න. අන්න ඔහොම තමයි වැඩේ යන්නේ. බලන්න දැන් එතකොට ඉතින් විල එහෙම පිටින්ම කුඩමස්සන්ගෙන් හිස් වුණාම ඒ විලේ හිටිය මානකොක්කු දෙන්නේ කතා කරගත්තා. ඔන්න. ඒ විලේ ඉන්න මානකොක්කු දෙන්නේ කතා කරගත්තා. දැන් ඉතින් අපට මේ විල රැකගෙන ඉඳලා ඇති කාර්යයක් නැහැ. ඔන්න ප්‍රශ්නයක් අහන ඔබට. දැන් ඉතින් අපට මේ විල රැකගෙන ඉඳලා කාර්යයක් නැහැ. හරිද? දැන් මේ පාඩම ඉවරුනහම මම මේ කෑලි අරගෙන එකින් එක අවස්ථා සම්බන්ධ හදනවා. මේකෙන්ම හදනවා. පැහැදිලිද? ඒතර ඔබට පුළුවන් මේ පාඩමෙන් අහන ඕනම ප්‍රශ්නයක්. එතකොට මම අහනවා මේ පාඩේ ඇතුළත් ජන කතාව කුමක්ද? ඒ උපුටාගත්තේ කුමන කෘතියෙන්ද? එහි රචකයා කවුද? අන්න එහෙම අපි හදනවා. විභාගෙටත් ඒ විදිහටමයි එන්නේ. විභාගෙට එන විදිහට අපි සාකච්ඡා කරනවා. බලන්න. දැන් ඉතින් අපට මේ විල රැකගෙන ඉඳලා ඇති කාර්යයක් නැහැ. දැන් විලේ තියෙන්නේ මඩ ටික විතරයි. කුඩ මස්සනුත් නැහැ. කෑමට වෙන දෙයක්වත් නැහැ. අපි ඉතින් ඉගිලිලා යමු වෙන රටක දිය ඇති විලක් බලාගෙන. අන්න කියනවා. දැන් ඉතින් වැඩක් නැහැ. අපි නිකන් මේකේ හිටිය දැන් වැඩක් නැහැ. මිනිස්සු ඇවිල්ලා ඔක්කොම මාළු ටික දැහැගෙන ගියා. දැන් විල හිඳිලා පැලිවලම් පැවිලා මොකෙක්වත් නැහැ. අපිට දැන් නිකන් බලාගෙන ඉන්න වෙන්නේ. ඒක හරියන වැඩක් නන් නෙවෙයි. යාළුවේ අපි දෙන්න දිය තියෙන රටකට යන් කොහේ හරි විලක් තියෙන දාට. ගිහිල්ලා අපේ ජීවිතේ බඩකට පුරව ගමු. නේද? බලන්න මේ දෙන්න හරි අපූර්ව කතාවක් නේද? එහෙම තමයි මේ සත්තු කතා බහ කරගන්නවා ඉතින් නේද? ඒගොල්ලෝ විලේ මුකුත් නැත්තම් ආයෙ එන්නේ. දැන් ඕගොල්ලෝ කෑම ටිකක් දාන්න සත්තුන්ට. දිගට මෙනවා කෑම දානකම්. ඔබ දවස් 3-4ක් කෑම දැම්මගෙන නැති වුණ ගමන් ඒගොල්ලෝ එන්නේ නැහැ. අනේ මේ වැඩ නැහැ මේ මිනිස්සු අපිට කෑම දෙන්නේ. අපි ඒගොල්ලන්ට ආදරය කරලා වැඩක් නැහැ. අපි යන්න ඕනේ නේද? ඔබ ගෙදර දාලා බලන්න. හැබැයි දාලා නවත්තන්න එපා පව් ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට කෑම දාන්න ඕන.
හරි ආදරේ අපිට නේද? අපි පරිසරයත් එක්ක ඉන්න අයනේ. ගහට ගොඩට සතාසිව් පාවන්ට අපි පණ වගේ ආදරය කරන්න ඕන පුතේ. එතකොට තමයි අපිට හරියන්නේ. අපි මේ සබාදහමේ මිනිස්සු නේද? අපි සබාදහමට ආදරය කරන්න ඕන. ඒ හින්දා හැම සතෙක්ම අපේ වටිනා වස්තු. එයාට අපි ගරු කරන්න ඕන. හරිද? හරි. ඔන්න දැන් මම මේකෙන් පාඩම ඉවර වෙලා තමයි ප්‍රශ්න ටික හදාගෙන යන්නේ. පාඩම ඉවර වෙලා අපි ආයෙ මුලට එනවා. මුලින් ඉඳලා ඡේදේ අරගෙන ඔබට ප්‍රශ්න ටික කියා දෙනවා. දැන් ඔන්න ඔබට මේක පැහැදිලි ඇති මේ කතාව තේරෙනවා. හරිද? හරි. අපි යන් ඊළඟට. මේ දෙන්න මෙහෙම විලෙන් පිට වෙලා යන්ට කතා කරගන්නකොට එතන ළඟ හිටියා ඉබ්බෙක්. මේ කතාවට කන් දීගෙන හිටියා. එහෙම හිටලා අර මාන කුකුන් දෙන්නාට කතා කරලා කීවා. ඔය දෙන්නා නම් පින්වත් ඇත්තෝ. හිතු වෙලාවක හිතු රටකට පියාසර කරගෙන යන්න පුළුවනි. මාත් ඉතින් මෙච්චර කාලයක් මේ විලේ එකට හිටියා කෙනෙක් නේ. දිය ඇති තැනකට මාත් එක්ක එක් කරගෙන යන්න බැරිද? ඔන්න අහන කොහොමද අහන්නේ? ඔය දෙන්න නම් පින්වත් ඇත්තෝ. හිතු වෙලාවක හිතු රටකට පියාසර කරගෙන යන්න පුළුවන්. මාත් ඉතින් මෙච්චර කාලයක් මේ විලේ එකට හිටියා කෙනෙක් නේ. දිය ඇති තැනකට මාත් එක් කරගෙන යන්න බැරිද? ඔන්න මම ඒ ඉබ්බා කතා කරන විදිහට ඔබට මම මේ කතා කරේ. නේද? අනේ ඉතින් මාත් එක්කන් යන්නකෝ. මට පියාඹන්න බෑ තමයි. නේද? එහෙම කියන්නේ. ඕගොල්ලෝ හරිය වාසනාවන්තයි. මට ඉතින් පියාඹින්න බෑනේ. නේද? අනේ මාවත් එක්කගෙන යන්නකෝ. අනේ ඉබ්බා කියනවා නේ. ඉබ්බට ගැළපෙන කටහඬකින් මම ඔබට ඒක කතා කරන්නේ. හරි. මේ කතාවට මාන කොක්කු දෙන්න hina වුණා. hina වෙලා කිව්වා. අනේ මෝඩ ඉබ්බෝ. අපි දෙන්න පියාපත් ඇත්තන් නිසා පියාසර කරගෙන යන්න පුළුවනි. ඉබ්බන්ට පියාසර කරගෙන යන්න පුළුවන්ද? ඉබ්බන්ට පියාපත් තියනවදයි කියලා. අනේ මේ මෝඩ ඉබ්බෝ. උඹට පියාඹන්න පුළුවන්ද? අපිනේ පියාඹන්නේ. කවදද ඉබ්බෝ පියාඹලා ගියේ? නේද? ඉබ්බට පිස්සුද? එහෙමයි අහන්නේ නේද? ඔන්න බලන්න. දැන් ඒගොල්ලෝ අහන මෝඩ ඉබ්බෝ උඹට පියාඹන්න පුළුවන්ද? කවද්ද ඉබ්බෝ පියාඹුවේ නේද? එහෙමයි කියන්නේ. බලන්න. දැන් අපිව මාක් කරලා තියාගමු හරිද? මොකටද? මේවා අපිට ඕන වෙනවා අවස්ථා සම්බන්ධ ලියන්න. බලන්න. ඔය දෙන්නා නම් පින්වත් ඇත්තෝ. ඔන්න එක කෑල්ලක්. ඊට පස්සේ ආයි මේ කෑල්ල. හිතු වෙලාවක හිතු රටකට පියාසර කර ගෙන යන්න පුළුවනි. තව එකක්. මාත් ඉතින් මෙච්චර කාලයක් මේ විලේ එකට හිටිය කෙනෙක් නේ. ඔන්න ඒකත් අහන්න පුළුවන්. ඊළඟට ගන්නවා. දිය ඇති තැනකට මාත් එක් කරගෙන යන්න බැරිද? අනේ දිය ඇති තැනකට මාත් එක් කරගෙන යන්න පුළුවන්. ඊළඟට කුක්කු කියනවා අනේ මෝඩ ඉබ්බෝ. අපි දෙන්න පියාපත් ඇත්තන් නිසා පියාසර කරගෙන යන්න පුළුවනි. ඔන්න අපි මේ කෑල්ල විතරක් ගන්න. එතනින් ඒක. ඊළඟට ගන්නවා. ඉබ්බන්ටත් පියාසර කරගෙන යන්න පුළුවන්ද? ඒකෙන්. ඉබ්බන්ට පියාපත් තියනවාද? දැන් අහන්නේ මේ කවුද කිව්වේ? කාටද කිව්වේ? නේද? මේ කොටස ඇතුළත් පාඩමේ නම කුමක්ද? ඒ උපුටගත්තේ මොන කෘතියෙන්ද? ඒක රචනා කළේ කවුද? අහන්නේ එමය. ඉතින් hina වී උත්තර ලියන්න පුළුවන්. සර් ඔක්කොම කියා දෙනවා. බලන්න. මේ කතාවට ඉබ්බා කිව්වා ඔන්න. දුකටපත් වුණ වෙලාවක පිහිටක් ඉල්ලන යාළුවෙකුට hina වීම ඒ තරම් වැදගත් කාර්යයක් නෙවෙයි. අන්න හොඳ කතාවක් කියා කියන්නේ. බලන්න. එයා ලස්සන කතාවක් අපිට කියන අපේ ජීවිතේ හදාගන්න නේද? බලන්න. මම පුතාලට මේක හරියට වටිනවා මේක. ඇයි ඒ? චූටි කාලේ ඉඳලා මේවා හදාගන්න ඕන දේවල්. මොකද්ද? දුකටපත් වෙලා ඉන්නකොටනේ ඒ අයට hina වෙන්න එපා. අසන වෙලා ඉන්න වෙලාවට ඒ අයට hina වෙන්න එපා. ඒ අයට පිහිට වෙන්න ඕන.
අසරණයන්ට පිහිට වෙමු කියලා බුදුහාමුදුරුවෝ කියා දීලා තියෙනවා. නේ? හැම ශාස්ත්‍රවරයෙක්ම අපිට කියා දෙලා තියෙනවා අසරණ වුණාම යාට පිහිට වෙන්න. පිහිටක් ඉල්ලනකොට hina වෙන්න එපා. කොච්චර පවුද? එයා තවත් දුක් වෙනවනේ. නේ? දැන් දුකකටපත් වෙලා ඉන්න මිනිස්සෙකුට කට්ටිය ඔක්කොම hina වුණාම එයා තවත් දුක් වෙනවා. කොච්චර පවුද? කොච්චර වැරදිද? එහෙනමයි චූටි පුතාලා, චූටි දුවලා මේක හොඳින් තේරුම් ගන්න ඕන. නේද? ඔබේ යාළුවා අසරණ වෙලා ඉන්න වෙලාවට එයාට උදව් කරන්න ඕන. නේ? සමහර විට එයා කෑම ගෙලන්න නැතුව ඇති. නේද? එයා කෑම ගෙලන්න නැතුව ඇති. නේද? සමහරට කෑම වේලා ගේන්න බැරුව ඇති. ඔයාට පුළුවන් නම් එයාට උදව් කරන්න. එයාට පොතක් ගන්න විදියක් නැතුව ඇති. අනේ එයාට උදව් කරන්න. අපේ ජීවිතේ අපිට ඉතුරු වෙන්නේ පුතේ ඔච්චරයි. මොනවද? කරන හොඳ පමණයි. එහෙනම් පුතාලට ඔන්න හොඳ උපදේශනයක් තියෙනවා. නේද? හොඳ ආදර්ශයක් දෙනවා කවුද මේ? ඉබ්බා කියනෝනේ. අසරණ වුණාම නම් hina වෙන්න එපා. ඒ අයට උදව් කරන්න. ඒක තමයි උතුම් ගුණය. නේද? හරි. මගේ ඉල්ලීම ගැන හිතා බැලීම යුතුයකම. ඔය ඇත්තන්ගේ ඔය අලංකාර කළු පාට පියාපත් වගේ, ඔය අලංකාර දිග බෙල්ල වගේ අලංකාර මොලේකුත් තියෙන්න පුළුවනි. මේ නාකි ගොරහැඩි ඉබි මොලේට කල්පනා වුණත් අහසත් පොළවත් ජලයත් ගැන හොඳ ඉගෙනීමක් තියෙන ඔය ඇත්තන්ගේ උගත් මොලේට වැටහෙන්න බැරි කමක් නැහැ. මේ අසරණයාට උපකාරයක් කරන හැටියක්. එයාගෙන මේ පිකට්ටා තියෙන මෝඩේ ඉබ්බට වැඩිය හොඳ මොලයක් තියෙනවා. තීක්ෂණ බුද්ධියක් තියෙනවා. ඒකනේ මේ මාළු අල්ලන්න ගාන්ට ප්ලෑන් කරලා ටක් ගාලා අල්ලන්නේ. අනේ ඔය මොලෙන් පොඩ්ඩක් හිතන්නකෝ මේ අසරණ වෙච්ච මාව ගොඩ දාන විදියක්. නේද? නේ? එයා කියනවා පොඩ්ඩක් ඔයාලා හිතන්නකෝ බැරි වෙන විදියක් නැහනේ. නේ? මේ ලෝකේ සාමාන්‍ය බැරි දේවල් අඩුයිනේ. ගොඩක් දේවල් පුළුවන්. එහෙනම් මේ විශ්වය තුල පරිසරයට ආදරය කරමින් අපිට පුළුවන් ඕන දෙයක් කරන්න. එහෙනම් පුතාලා හොඳට තේරුම් ගන්න ඕන මේක. මේ කතාව හරියම රසවත්. අපි මේකෙන් රසයක් විඳිනවා. ඒ තුලින් අපේ ජීවිතය ලස්සන කරගන්නවා. නේ? කොච්චර වටිනවද බලන්නකෝ. බලන්න එහෙනම්. ඔව් උපකාරයක් කරන හැටියක් කියලා. හරිද? දැන් ඔන්න එයා තමයි මේ කතාව කියන්නේ. අපි ඒකත් ගමු මේ කොටස. මේ විදියට. මේ නාකි ගොරහැඩි මොලේට කල්පනා නුනත් අහසත් පොළවත් ජලයත් ගැන හොඳ ඉගෙනීමක් තියෙන ඔය ඇත්තන්ගේ තොර වහන්න පුළුවන් ඇත්තන්ගේ කියලා කියන්නේ කාටද මේ කියලා? ඔය ඇත්තන්ගේ කියලා. පැහැදිලිද? හරි. අපි ඒව හදනවා පාඩම ඉවර වෙලා. ඒ ගමන ආයෙත් අර මාන කොක්කු දෙන්නාගෙන් එකෙක් කිව්වා. කොකුන් කැටුව ඉබ්බන්ට යන්න පුළුවන් විදියක් ගැන අපට නම් හිතන්න අමාරුයි. කරන්ට ඇත්තේ දිය තියෙන රටකට සේන්දු වෙන කල්පුරුදු පාගමනෙන් නොනවත්වා ගමන් කරන එකයි. අන්න කියන අය. කරන්න තියෙන එකම දේ තමයි සුපුරුදු පරිදි පයින් යන්න කියලා. අපිට හිතන්න අමාරුයි කියලා කියනවා. කරන්ට ඇත්තේ දිය තියෙන රටකට සේන්දු වෙන කල්පුරුදු පාගමනෙන් නොනවත්වා ගමන් කරන එකයි. හාවුන් එක්ක තරඟයට දුවලා දිනන්න පුළුවන් ඉබ්බෙකුට යොදුන් 100ක් හමාරක් යන්ට මහ කාලයක් ගත වෙන එකක් නෑ කියලා ඉතින් ඉබ්බා තව තවත් පින්සේන්දු වෙන්න පටන් ගන්නවා. එයා දැන් ඉතින් ගොඩාක් දුක් වෙලා නේද? කිඳිරි ගන්න පටන් ගන්නවා. එහෙම කරන්න එපා ඉතින් නේ. මං ඉතින් තනි වෙනවනේ. මං කොහොම කියලා යන්නද? මට කොහේ කියලා හොයාගෙන යන්නද දිය තියෙන රට? එහෙම කරන්න එපා. හිතන්න බලන්න. මේ කරුණාවන්ත උගත් මිත්‍රයන් දෙන්නාගෙන් මේ අසරණ වයසක ඉබි පරාණයට පිහිටක් නැත්නම් ඉතින් ආයේ ලබා ගන්නට වෙන්නේ කාටත් බෑ නොකියා පිහිට වෙන මාර්යාගේ පිහිට තමයි. දැන් මේ කියනෝනේ. මෙයා පින්සේන්දු වෙනවා. දුක් ගැනවිල කිය දැන් කියනවා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මට තියෙන එකම පිහිට තමයි මාර්යාගේ. මේ කරුණාවන්ත බලන්න එයා කියන හැටි දැන් මෙයා මේගේ වැඩේ කරගන්න හදන්නේ මේ කාගේද? එයාගේ වැඩේ කරගන්න මෙයාව හොඳට වර්ණනා කරනවා නේ. කරුණාවන්ත උගත් මිත්‍රයන් දෙන්නගෙන් මේ අසරණ වයසක ඉබි පරාණයට පිහිටක් නැත්නම්
නැත්නම් ඉතින් ආයේ ලබා ගන්නට වෙන්නේ කාටත් බෑනු කියා පිහිට වෙන මාර්යාගේ පිහිට තමයි. මැරෙන්න තමයි වෙන්නේ වතුරත් නැහැ කන්නත් නැහැ නේද? දැන් මේ විලේ කුඩ මස්සනුත් නැහැ. ඕලු නෙළුම් ගස්වල අල මල් වගේ දේකුත් නැහැ. හෙට මේ විලට එන මිනිසුන් මා පෙරලා බැඳගෙන යනවාට අනුමානයක් නැහැ. අනේ යන තැනකට මාත් කැටුව යන්ටව. අන බලන්න ගෙන හැටියා. දැන් මේ විලේ කුඩ මස්සනුත් නැහැනේ. ඕලු නෙළුම් ගස්වල අල මල් වගේ දේවලුත් නැහැනේ. මට කන්න මුකුත් නැහැ. මන් දන්නවා හෙට දවස් වෙනකොට මේක හිඳෙනවා. මිනිස්සු ඇවිල්ලා මාව පෙරලගෙන ගෙනහිල්ලා මාව මරන් කනවා. අනේ එහෙම කරන්න එපා. මාව ගොඩ දාන්න. මාව එක්කගෙන යන්න. නේ කොච්චර අහිංසක ඉල්ලීමක්ද. පව් නේද යාට. ඕගොල්ලෝ දැක්කනම් එහෙම මොකද කරන්නේ? අනේ ඒ අය ඉබ්බව ගෙනහිල්ලා තියලා දානවා. ඔන්න මම ඕකත් එක්ක පුංචි කතාවක් කියන්න. අපේ වත්ත පහල ලොකු වලක් තිබුණා. හරිද? ඒ වලට පුතේ මෙච්චර විතර ඉබ්බෙක් හිටියා. මේ සයිස් ලොකු ඉබ්බෙක්. ඉතින් ඕකේ අර එහා පැත්තේ ඉන්නවා දඩමස් කන මිනිස්සෙක්. මම මෙහෙනේ. හරිද? අපි ඉතින් මේ කොළඹ රටේ ඉන්න නිසා ගමට යන්නේ කාලයකට පස්සේ නේද? මාසෙකට සැරයක් එහෙම යනවා. දැන් ගියහම මං ওই වෙලේ බලන ওই වලේ බලනවා අනිවාර්යයෙන්ම ඉබි රජා ඉන්නවද කියලා. එයාට මොනවා හරි දැම්මහම එයාට ඉව තියෙනවා අපි අර ආදරේ කරාම එයා දන්නවා. හැබැයි වෙන කවුරුත් ආවට එන්නේ නැහැ. බලන්න ඉබ්බා ඒක දන්නවා. දවසක් ගියහම වලේ තියෙන නූලක්. තංගුස් නූලක්. මම මේ නූල ඇදලා බැලුවා. අනේ පුතේ ඉබ්බගේ වෙලාව. මේ නූලේ බිලී කොක්කක් ගැට ගහලා බිලී කොක්ක ඉබ්බගේ කකුලේ පටලැවිලා. වෙලාවට ඉබ්බ කාලා නැහැ. ඉබ්බගේ ඒකේ දාලා ගැඩිවිල්ලෙද්ද මොකද්ද මොනවා හරි ගහලා තිබිලා කොහොම හරි ඉබ්බ කාලා නැහැ කකුලේ පටලැවිලා. දැන් ඉබ්බගේ කකුල මෙතන ඇනිලා පලාගෙන ගිහිල්ලා. මම මෙහෙම ගන්නකොට ඉබ්බ එල්ලිලා උඩට ආවා. මම හිතුවේ ඉබ්බ මැරිලාද දන්නේ නැහැ කියලා. බලද්දී අනේ දෙයියනේ වාසනාවට ඉබ්බගේ ඒක ඇනිලා තියෙන ඊට කලින් දවසේ. මං ගමට ගිය දවස් තමයි මෙයා අහුවෙන්නේ. මම මොකද කරේ? එයාට එතන පොඩ්ඩක් තුවාලේ පොඩ්ඩක් පිහිදලා බෙහෙත් පොඩ්ඩක් ගහලා එයා ඒ වලේ තිව්වේ නැහැ. මං ගිහිල්ලා ගඟට ගිහින් දැම්මා. මොකද නැත්තම් එයාට අනිවාර්යෙන් ඔය මිනිස්සු මස් කන මිනිස්සුන්ට අර අහිංසක සතා දැහැගෙන යනවා. අවුරුදු 200ක් 300ක් ඉන්නවා ඉබ්බෙක් පුතේ. ඉතින් මේ වගේ මහ විශාල අර ගල්ලිබ්බෝ කියලා කියන්නේ ගල්ලිබ්බේ කිලෝ 3-4ක් තිබිච්ච ඉබ්බෙක් කාලයක් තිස්සේ හිටියා. හරිද? එතකොට එහෙම මිනිස්සු ඉන්නවා පුතේ. ඒකයි මෙයා කියන්නේ මාව පෙරලගෙන යාවි. මාව කයි. එහෙම කරන්න එපා ඉතින් නේද? ඔය ඇත්තෝ මාව කොට දාන්න. බලන්න. ඒ ගමන එක මානකෙක් කතා කරලා ඉබ්බට කිව්වා. හොඳයි. එහෙනම් මට කල්පනා වෙනවා එක උපායක්. අන්න එයාට උපායක් මතක් වෙන ක්‍රමයක්. ඒක ටිකක් අමාරු වැඩක්. ඒත් අපි කරන්නම්. හැබැයි මේ ඉබි උන්නේ එක කාරණයකට එකග වෙන්න ඕනේ. එක කල්පනාවක් ආවා. හැබැයි පුතේ ඔයා මේකට නම් එකඟ වෙන්න වෙනවා කාරණාව. එහෙම නැතුනොත් වැඩේ කරන්න බැරි වෙනවා. දැන් මෙයාලා උපායක් හොයාගත්තා. කවුද මේ? කමානකෝ එකෙක් කියනවා මට උපායක් ආවා. මං ඔයා ගොඩ දානවා කොහොම හරි. හැබැයි පුතේ ඔයාට නේද? හැබැයි විරාලයෝ මම කියන දේ ඔයා අහන්න වෙනවා. එක කොන්දේසියක් ඔයාට දානවා. බලමු මෙයාලා මොනවද කියන්නේ කියලා. හොඳයි. එහෙනම් මට කල්පනා වෙනවා එක උපායක්. ඒක ටිකක් අමාරු වැඩක්. හැබැයි මේ ඉබි උන්නේ එක කාරණයකට එකඟ වෙන්න ඕනේ. ඔන්න දැන් මේ අහන ප්‍රශ්න වල මේ ඔබට මේ කරගෙන යන්නේ
ඉරි ගහගෙන යන්නේ ඒවට. හොඳේ. ඉතින් ඉබ්බාගේ තියෙන ඕනෑකමේ මහත නිසා කාරණේ මොකක්ද අහන්නේවත් නැතුව එක පාරටම කේවා. එක කාරණයකට නෙමෙයි 10 කාරණයකට උනත් මම එකඟ වෙන්නේ. බලන්න කොච්චර බයයිද කියලා මැරෙන්න. මිනිස්සු මැරෙන්න බය වුණාම සත්තු මැරෙන්න බය වුණාමනේ. මිනිස්සු මැරෙන්න බය වුණාම ඔක්කොම කොන්දේසි වලට යටත් වෙනවා. අනේ වැඳලා කියන්න. මාව බේර ගන්න. මගේ තියෙන සේරම මං ඔයාට දෙන්න. එහෙමයි කියන්නේ. මේ ලෝකේ ඉන්න සත්තුත් එහෙමයි පුතේ. එයා හරි දුකෙන් ඉන්නේ. තව දවසක් ඔබ දන්න දියකාවා. ලොකු දියකාවෙක් ඇවිදගෙන යනවා පියාඹින්නේ නැහැ. හොටේ තියෙන ගොදුරක් වගේ. දැන් මට දුර පේනවා එයා. සාමාන්‍යයෙන් දියකාවා ඇවිදින්නේ නැහනේ ලේසි. එයා වතුර යනවා උඩේ ඉන්නවා එහෙමයි. දැන් යන්නේ හරි අමාරුයි. මං ගිහින් බැලුවා. බලද්දි පුතේ එයා මෙහෙම හොටෙන් ගහපු පාර වතුරේ අර ඝන රෙදි කෑල්ලක් පලාගෙන ගිහිල්ලා. එයාගේ හොටේ අර මේ තියෙන්නේ මෙහෙම අර කියත වගේ තියෙන්නේ. මාළුවා හැරුණොත් මාළුවා ලොක් වෙනවා මෙහෙම. මාළුවාට හෙල්ලෙන්නවත් බෑ. හරිද? අනේ මේ රෙදි කෑල්ල වල මෙයා දවස් ගාණක් මං හිතන්නේ බඩගින්නේ යා ගන්න පණ නැහැ. මං පරිස්සමට අල්ලලා අර හොටේ ගලවලා වතුරට දැම්මා. එයාට ඉතින් ආයි අර පුදුම සතුටක් දැනුනේ ඒ පොයේ දවසක. ওই වගේ හොඳ වැඩ කරනවා ඈ. ඒක තමයි අපේ ජීවිතේ. එහෙම දැක්කොත් අනිවාර්යෙන් ඒ අයට ඔබ පස්තාන කරන්න ඕන. එයාට කාගෙන් අහගන්නද? තුවාලයක් ආවොත් ඉන්නේ. තුවාලයක් හැදුණා. ඔය වගේ උකුසුරාජේ බිම ඉන්න සතෙකුට හරියට එම් කරගෙන එනවා. පියාපත් දෙක වදිනවා කරට් වයර් දෙකේ. වැදුණු ගමන් මෙයාගේ පැත්තක් තුවාල වෙලා අපි දන්නේ කොහොම හරි බලද්දී ඒ ආවේගයට යා පියාඹලා ගියා. ගියාට අර තුවාලේ මොකද වෙන්නේ? තුවාලේ පැහැවලා පණුව සිරිසිරි ගාලා දැන් ඇවිද ගන්න බෑ. අන්න පාරේ ඉන්නවා. මේන් විතාල මහ විශාල කුසුරාජ. මම මොකද කරන්නේ? අර ඔක්කොම හොඳට සුද්ධ කරලා පෙට්‍රල් ටිකක් දැම්මහම අර ඔක්කොම සරසර ගාලා හැදුවා. දාලා ඊට පස්සේ මිරිස්සනම් මනම් හදලා හොඳ ඖෂධයක් හදලා හොඳට ගෑවා. අර තුවාලේ ගෑවා. දවස් දෙක වෙද්දී උකුස් සපුතේ පියාඹලා ගියා. ඔය වගේ අවස්ථා ඕනෑ තරම් අහුවෙලා තියෙනවා. ඒ සත්තුන්ට අපි උපස්ථාන කරන්න ඕන. ඒක තමයි අපේ පරිසරය පරිසරයේ මිතුරෝ අපිත් එක්ක ඉන්නේ අය ඒගොල්ලෝ. ඒ අයට අපි ගරු කරන්න ඕන, ආදරය කරන්න ඕන. ඒ අය අපිත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. හැබැයි යන තැනකට මාත් එක්කම යන්න ඕනේ කියලා. එතකොට අර කතා කරපු මානකොකා ආයෙමත් කියවා. එකඟ වෙන්න ඕනෑ කාරණේ මේකයි. ගමනේ කෙලවරක් වෙලා අන්න අවසානයක් වෙලා. හරිද? ගමන ඉවර වෙනකම්. බිමට බහින තෙක් කට අරින්න බෑ. එදිම කියනවා. යනකොට ගමන ඉවර වෙනකම් කට හොල්ලන්න බෑ. ගල කට අරින්න බෑ. ඇරියොත් ඉවරයි. බත් මුල පොළවේ ගැහුවා වගේ ආයි සීසී කඩේ ආවි. බලන්න. කිසිම කතාවක් බෑ. මගතොට විස්තර අහන්නවත් තව හුඟක් දුරද? දැන් අපි කොයි හරියේද? අවුව බොහොම සැරයි නේද? ඔය වගේ කිසිම දෙයක් ගැන කිසිම කතාවක් කරන්නට කොටින්ම කට අරින්නවත් බෑ. අන්න කියනවා කොටින්ම කියනවා නම් කට අරින්නත් බෑ. සියල්ල තහනම්. කොට තද කරගෙන යන්න වෙනවා. ඉතින් ඉබ්බා පොරොන්දු වුණා කිසිම කතාවක් කරනවා තියා. අන්න. කිසිම කතාවක් කරනවා තියා කට අරෙන්ට හිතන්නේවත් නැහැ. කොච්චර බලන්න මැරෙන්න බයයිද කියලා. කොහොම නමුත් මා කැටුව යාම විතරක් කරන්නට කියලා. එහෙම ඉබ්බා එකඟ වුණාම එක මානකොකෙක් හයිය ඇති කෝටු කෑල්ලක් හොයාගෙන ආවා. හොයාගෙන ඇවිත් ඉබ්බාට කිව්වා මෙන්න මේ ලීය. කෝටුව මැද හයියෙන් කටින් දැහැ ගන්න. දැන් ඔන්න ලීයක් ගේනවා. නේ? දැන් ලීයක් ගේනවා. ඝන ලීයක් ගේනවා දැන්. හරිද?
ඝන ලී කෝට්ටක් ගෙන ආව මෙහෙම දැන්. ඔන්න දැන් හොඳ ලීයක් ගේන දැන් මේ විදියට. හරි. දැන් මොකද කරන්නේ? දැන් මෙන්න මෙතනින් ඉබ්බට කියනවා මේ කට ඇරලා මෙහෙම අල්ල ගන්න කියලා. දැන් ඔන්න ඉබ්බා මෙහෙම ඉන්නවා. ඔන්න මේ ඉබ්බගේ කටින් දැන් මේ හරිද? මේක අල්ල ගන්නවා දැන් ඉබ්බා. ඔන්න ඉබ්බගේ කකුල් ටික. හරි? ඉබ්බා දැන් මෙහෙම ඉන්නවා. හරි? ඉබ්බා ඉබි රජා ඔය ඉන්නේ. පැහැදිලිද? දැන් ඉබ්බා එලිලා ඉන්නේ. දැන් ඉබ්බා එල්ලෙනකොට ඉබ්බා දැන් ඕක මේ වුණාම ඉබ්බා හරියට කොහාටද එන්නේ? මේ පල්ලෙහාට එන්නේ. මම දැන් ඔය ඇඳා ඉබ්බා සාමාන්‍යයෙන් එල්ලිලා ඉන්න ඕන. ඔන්න දැන් අපි ඒක අඳින මේ විදියට. දැන් ඔහොම කෙවට්ට තියෙනවා. ඉබ්බා දැන් ඔහොම ඔන්න ඔහොම තියෙන ඉබ්බා. ඔන්න දැන් ඉබ්බා හරිද? ඔන්න ඉබ්බාගේ කකුල් දෙක. ඔන්න ඉබ්බා. හරිද? දැන් ඉබ්බා මේ. හරි? ඉබ්බා දැන් මේ කට අරන් අල්ලන් ඉන්නේ මේක. අල්ලගෙන ඉන්නේ. දැන් මොකද කරන්නේ? දැන් මෙතනින් කොක්කු දෙන්න මේක හොටේ හරිද? ඔන්න දැන් මේ දෙන්න පියාඹගෙන යන්න හදන්නේ. හරිද? මෙයා පියාඹෙනවා මේ පැත්තෙන් ওই විදිහට. දැන් දෙන්න ඔන්න වැඩේ අල්ලගෙන ඉන්නේ. පැහැදිලිද? හරිද? දැන් මේ දෙන්න පියාඹන්න හදන මේ අල්ලගෙන ඉන්නේ කටින්. කට ඇතේ ඇදී චොක් ගාලා මොකද වෙන්නේ? බිම වැටෙනවා. ඔන්න දැන් මෙයා අල්ලගෙන ඉන්නවා. ඔයගොල්ලොත් මේ විදිහට අඳින්න හොඳේ. මේ විදිහට ලස්සනට අඳ ගන්න. ඉබ්බෝ දෙන්න දැන් ඉබ්බා ඉන්නවා. කට අරගෙන අල්ලගෙන ඉන්නවා. නේද? එල්ලිලා ඉන්න මේ දෙන්න පියාඹින්න හද පියාඹගෙන යනවා දැන්. බලන්න. හොඳ හැටි තදින් දැහ ගන්න ඕන. ආයේ මොන දෙයකටවත් කට අරින්ට විතරක් එපා. කට ඇරියොත් නම් ඉතින් බත් මුට්ටිය පොළවේ ගැහුවා වගේ හිටි. අන්න පුතේ. බත් මුට්ටිය පොළවේ ගැහුවා වගේ හිටිනවා. ඔබ දන්නවා බත් මුට්ටිය පොළවේ ගැහුවම බත් ටික සීසී කඩ යනවා. මෙන්න මේවට අපි කියන උපමා කියලා. අපි දැන් කතා කරද්දි ලියද්දි කියනවා. මෙහි තියෙන උපමා පදේ මොකද්ද? බත් මුට්ටිය පොළවේ ගැහුවා වගේ. මෙන් සේ වැනි වගේ ලෙසින් බඳු. මෙන්න මේ වගේ උපමාවාචී පදයක යෙදෙන පුතේ උපමා. උපමා කියන්නේ මොකටද? යම් වස්තුවක් තවත් වස්තුවකට අපි සමාන කර පෙන්නනවා. ඒකට අපි කියන උපමාවක් කියලා. පැහැදිලිද? හරි. බලන්න එහෙනම්. මම එහෙමත් කරනවද? කියලා ඉබ්බා ලී කෝටුව කටින් දැහැගත්තා. මාන කොක්කු දෙන්නා ඒ කෝටුවේ කෙළවරවල් දෙක හොටින් දැහැලා උස්සා ගත්තා. උස්සාගෙන බොහෝම සීරුවෙන් ඉගිලියන්ට වුණා. සීරුවෙන් කියන පරිස්සමෙන් දැන්. ඇයි ඒ දෙන්නගේ කට ඈත ඇරුණොත් ඉබ්බා බිම. ඉබ්බා කට ඇරියොත් ඉබ්බා බිම. එතකොට මේ හරි ලොකු වැඩක් දෙන්නගේ එක්කෙනෙක් හරි ඈත ඇරියොත් දෙන්නම වැටෙනවා. බැලන්ස් එකට දෙන්නම ගාන්ට එක විදියට පියාඹන්න වෙනවා. එක්කෙනෙක් වැඩියෙන් පියාඹන්නත් බෑ. දෙන්නම හරියට සීරුවට යන්න වෙනවා. උස්සාගෙන බොහොම සීරුවෙන් ඉගිලියන්ට වුණා. හැබැයි කොයි එකටත් පාතින් යනවා වඩා හොඳයි කියලා මාන කොක්කු දෙන්න වඩා ඉහළින් පියාසර කළේ නැහැ. මේ තුන්දෙනා ඔහොම යනකොට ඔන්න එක දෙනිපතක හිටපු නරියෙක් දුටුවා මේ ඇත්තන් යන මේ අපූරු ගමන. ඔබ දන්නවා ඔය දෙනිපතක් කියලා කියන්නේ ඔය ගයක් එක්ක එහා පැත්තේ අයිනේ තියෙන දෙනිය කියලා අපි කියනවා. hina වෙලා උඩ පැනලා බලන්න. දැකලා නරියා හූ කියලා hina වුණා. ඔන්න නරියා ඉතින් කොහොමත් එහෙමනේ. හූ ඉබ්බ පියාඹිනවද නේද? hina වෙලා උඩ බලාගෙන හයියෙන් අඬපාලා ඇහුවා. ඈ අප්පේ ඔන්න දැන් කයමක් කියන්නේ. ඈ අප්පේ කට දැකුමක්ද ඔය තඩේ ගෙනියන්නේ? බලන්න මේ වචන ටික. අහලා නැති වචන නේද? නේද?
මේ කට රහට තියෙන දෙයක්ද මේ කටේ ඔය දාගෙන යන්නේ නේද? කියලා මේ නරියාගේ කතාවට ඉබ්බාට හොඳටම තරහ ගියා. ඔන්න පේනවනේ ඔන්න වැඩේ. අපි කියන්නේ කටින්දලු මාළු අනහින්නේ. ඉතින් ඒ කියන්නේ ඇවිල්ලා තියෙන්නේ මොකටද මේ? කට පරිස්සම් කරගන්න වෙනවා හැම දෙයකටම. මේ තඩ ගෙනියන්නේ ඔන්න. තොපගේ නැන්දලා දිහාට කියන්න හම්බෙන්නේ නැහැ. මේ කතාව කියන්න හම්බ වෙනවද? මේ තඩ ගෙනියන්නේ තොපේ නැන්දලා දිහාට කියලා කියන්න පුළුවන්ද? කට අරිනකොටම වැටිලි ඉවරයි. කියලා කියන්ට හිතාගෙන කට ඇරියා විතරයි නැට්ටෙන් ගැලවුණා. ඔන්න තව උපහැරණයක්. නැට්ටෙන් ගැලවුණු තල් ගෙඩියක් වගේ බල ලස්සන උපහැරණ අරන් තියෙන්නේ. ඉබ්බා ජොග් ගාලා දෙනියට වැටුණා. පේනවද? මේ කට අරගෙන ජොග් ගාලා ගලේ මර දෙනියට වැටෙනවා. ඉබ්බා දුවලෙනවා. නේද? රස කෑමක් තමයි. ඒ ගමන නරියා ඒක දැකලා ඔන්න බලන්න. එයා කියනවා. ඔන්න બોලේ අද අහසින් වැටුණ මසක්. අහසින් වැටුණු නියම මස් කෑල්ලක් තියෙනවා. අද ගොඩ දාගන්න පුළුවන්. පැහැදිලිද? කියාගෙන ඉබ්බා ළඟට දිව්වා. ඉබ්බා නරියා එනවා දැකලා පා හතරයි ඔළුවයි උගේ ඉබි කබොල්ල ඇතුළට ඇදගත්තා. දැන් මොකද කරන්නේ? ඉබ්බටක් ගාලා. ඒ සත්තුන්ට ඔය කටු හම්බෙලා තියෙන එකට. කැබැලෑව ටක් ගාලා මෙහෙම එකතු වෙනවා. ඔළුව හංග ගන්නවා. වටේම තියෙන්නේ සිප්පි කටු වගේ පොත්තක්. එයා මරලා ලේසියෙන් බෑ. ඔළුවට තට්ටුවක් දැම්මොත් මැරෙනවා. ඔළුව හංග ගත්තට පස්සේ යාව අතේ අරගෙන යන්න පුළුවන් රෝලක් කරගෙන. ඒ ගමන නරියා ඒක දැකලා නේද ඔනවා. කියාගෙන ඉබ්බා ළඟට තියුවා. ඉබ්බත් නරියා එනවා දැකලා පා හතරයි ඔළුවයි උගේ ඉබි කබොල්ල ඇතුළට ඇදගත්තා. නරියා දුවලා ගිහින් ඉව කරලා බැලුවා. එහෙන් දත ගැහුවා, මෙහෙන් දත ගැහුවා. මොන හැටියටවත් හපන්ට නම් බෑ. ඒ ගමන නරියා ඉබ්බා මේ අත පෙරලන්ට වුණා. මොන දැන් ඉබ්බාගේ පිබ්බා පෙරලනවා, හපනවා, දත් ටිකට රිදෙනවා. ඇයි ඒ? මුකුත් කරන්න බෑ. කකුල් ඇතුළටම දාලා තියෙනවා. කරලා අල්ලන්න මුකුත් කරන්න බෑ. ඉබ්බාගේ වාසනාව. ඉබ්බට ඒ සෝබාදහමේ හම්බ වෙච්ච දෙයක් ඒක. ඔබ දන්නවනේ. ඒ සත්තුන්ට සෝබාදහමේ ආරක්ෂා වෙන්න මාර්ග තියෙනවා. පැහැදිලිද? ඒ මාර්ගය ඒගොල්ලන්ට සෝබාදහමෙන්ම හදලා දීලා තියෙනවා. ජීවිතේ ජීවත් වෙනකන් ඉන්න. ඉතින් ඒව එක එක අවස්ථාවලදී කොහොම හරි ඒගොල්ලෝගේ ජීවිතේ විනාශ වෙනවා. මං කිව්වේ දැන් මිනිස්සු ගෙනහිල්ලා මෙයා මරා ගන්නවා. නේ? ඒ වගේ තියෙනවා. ඔන්න මේ වෙලේ ඉබ්බා කබොල්ල ඇතුලේ ඉඳගෙන hina වෙන්න උනා. දැන් hina වෙනවා. මොකද මේ? hina වෙලා නරියාගෙන් අහනවා. මොකද යාළුවා? හපන්න බැරිද? කොහොමද යාළුවා මා හපන්නේ? මම මේ 7 අවුරුදු නියඟට අහු වෙලා වේලිලා කොට්ට වෙලා හොඳටම කර වෙලා තියෙන්නේ. දියක දාලා පොඟවල ගත්තොත් මිස නැතුව නම් අවුරුද්දක් හැපුවත් හපන්න නම් බෑ. ඔන්න කියනවා. ඔන්න යාළුවා. මාව හපන්න ගත්තට වැඩ නැහැ. මේ කර කොට්ටම් වෙලා තියෙන්නේ. කාස්ට් වෙලා තියෙන්නේ. 7 අවුරුදු නියඟට අහු වෙලා මේ ඉතින් මාව ගිහිල්ලා පොගවන්න. ඉබ්බත් කට්ටයි නේද? බලන්න එහෙනම්. ඉබ්බා කොච්චර කපටේද නේද? ඉතින් ඉබ්බා ආයෙමත් කිව්වා ඇයි මෝඩයෝ? ඔය තරම් දෙයක්වත් නොදැනද උඹ ඉබිමස් කන්ට හදන්නේ? අන්න කියන. ඇයි මෝඩ නරියෝ? උඹට තේරෙන්නේ නැද්ද නේද? උඹ ඉබිමස් කන්න හදන්නේ මේ යකඩ වගේ ගල් වෙච්ච එකක්ද? මේක ගෙනින් පොඟවපන් ඊට පස්සේ කන්න පුළුවන්. දියගේන්ට බැරි නම් මාව උස්සාගෙන ගිහින් දමාපංකෝ දිය තියෙන තැන. අන්න කියනවා. දියගේන්න ඔබට බැරි නම් බෝ ගිහිල්ලා දාපමන් වතුරේ ඉන්න තැනකට පොඟවල ඔබට කන්න පුළුවන් එතකොට. නේද? බලන්න ඉබ්බාගේ කතාවනේ. ඒකත් හරි තමා. අන්න කියනවා. ඒකත් හරි තමා. කියලා ඒ ගමන නරියා ඉබ්බා කටින් දැහැගෙන ගියා. ඒ අහල තිබුණ මහවිලකට. ගිහින් ඉබ්බා දියේ දමලා පයින් පාගාගෙන හිටියා. දැන් ඉබ්බා දාලා මෙහෙම පාගගෙන ඉන්න. ඉබ්බට යන්න බෑ. නේ? ඉබ්බා පෑගුවා ඉබ්බට යන්න බෑනේ. තද කරගෙන ඉන්න දැන් ඉබ්බා කකුල් මෙහෙම කරාට වැඩක් නැහැ යන්න බෑ. මොකද ඉබ්බාගේ කටට තදිව්වහම උට යන්න බෑ. හුඟක් වෙලා ගියායින් පස්සේ නරියා ඉබ්බට කතා කරලා ඇහුවා. ඈ මෝඩ ඉබ්බෝ. මෝඩ ඉබ්බෝ. දැන් පෙඟුණ ඇද්ද?
අහනවා. මෝඩ ඉබ්බෝ දැන් ඕක පෙඟුණ ඇද්ද? කියලා. ඉතින් ඉබ්බා කීවා දැන් නම් හුඟක් හරිය පෙඟුණා. ඉබ්බත් හරි කට්ටයි. දැන් නම් ගොඩක් පෙඟිලා තියෙන්නේ. නේද? නරි අයියගේ පය තියෙන තැන විතරයි දැන් තියෙන්නේ. ඔන්න මෙයා කියනවා. දැන් නම් ගොඩක් පෙඟිලා තියෙන්නේ. නේද? නරි අයියගේ පය තියෙන තැන විතරයි තව පෙඟෙන්නට ඇත්තේ. පය ටිකක් බුරුල් කළොත් ඒ ටිකක් පෙඟේ. කොහොමද ඉබ්බනේ? අයියා දැන් නම් මේ ටික ඔක්කොම වගේ පෙඟිලා තියෙන්නේ නේද? අනේ ඔයාගේ කකුල පොඩ්ඩක් උස්සන්න. ඊටු ටිකක් පෙඟේ. ඔයාගේ ඔය අල්ලන් තද කරන් ඉන්න ටික බුරුල් කරන්නකෝ. හා එතකොට පෙඟේ. ඔන්න දැන් ඉතින් ඉබ්බට මෙහෙම කියනවා. නරියත් අමුත්තක් නොකියා පය බුරුල් කළා. පය බුරුල් කරනවත් එක්කම ඉබ්බා දියට ඇදිලා ගියා. ඒත් නරියා එකපාරටම පැනලා අල්ලා ගත්තා දුවන ඉබ්බගේ එක කකුලකින්. ඉතින් නරියා කකුලෙන් අල්ලා ගත්තම ඉබ්බා දඟලන්නේ නැතුව එහෙමම හිටලා කිව්වා බලන්න ඉබ්බා හෙල්ලෙන්නවත් නැතුව ඉන්න දැන්. ඉබ්බා කකුල අල්ලා. ඉබ්බා හෙල්ලෙන්නේ නැහැ. ඉබ්බා කට්ටයි. කකුල ගැසුවොත් දන්නව කකුල අහුවෙලා තියෙන්නේ කියලා. දැහ ගන්නවා. නරි අයියා රැවටිච්චි කෙටලාලේ එල්ලිච්චි කියලා කිව්වා. කෙටල ගහේ අලයක් තියෙනවා. අයියෝ නරි අයියේ වැඩේ අවුල්නේ. ඔයා අල්ලගත්තේ කෙටලාලේනේ. කොහෙද අහුනේ මාව අහුන්නේ නෑනේ. කෙටලාලේ ඇල්ලුනේ. කියද්දි මොකද කරේ ඉබ්බකට? ඉබ්බගේ අල්ලන් ඉන්න ඔය කකුල නරියකට ඇතෑරියා. ඇතෑරිය ගමන් ඔන්න නරියන් හිතුවා එහෙනම් කෙටලාලේ තමා මට අහුනේ කියලා. ඉබ්බගේ කකුල අතහැරලා ඒ ළඟම තිබුණු කෙටල අලයක් අල්ලාගත්තා. දැන් ඉබ්බගේ කකුල නෙවෙයි ආයි අල්ලගන්නේ අර කෙටල අලයක්. දැන් අල්ලගෙන හිටියේ මොකද? ඉබ්බගේ කකුල. ඉබ්බ කට්ටයි. අන්න ඉබ්බට තියෙන මොකද පුතේ? ස්ථානෝචිත ප්‍රඥාව, තන්වැසි නුවණ, තැනට සුදුසු නුවණ. ඔන්න ඔබට කියා දෙනවා ඇයි බේරෙන්න ඕන වෙලාවෙදී ඒ අදාළ ක්‍රමය පාවිච්චි කරන්න වෙනවා. දැන් ඉතින් ඒ වෙලාවේ කොහොනම් ඉබ්බ කෑ ගහ අනේ නරි අයියා මගේ කකුල රිදෙනවා කකුල අතාරින්න කියලා මොකද කරන්නේ? කකුල කඩලම ගන්නවා. නේ? කකුල කඩලම ගන්නවා. උඹට යන්නම දෙන්නේ නැහැ කියලා ඇදලම ගන්නවා එහෙනම්. අන්න ඒ නිසා තමයි යා කට්ටකමට යාගේ තීක්ෂණ බුද්ධිය නේ ඒ අදාළ වෙලාවේදී ඒ බුද්ධිය මෙහෙवला පුතේ ලස්සනට යා ඒ ජීවිතේ බේර ගන්න වැඩ පිළිවෙලට යනවා බලන්න. ඒ ගමන ඉබ්බා නරියාට බහින්ට බැරි තරමට ජඹුරට ගිහින් ගැඹුරු තැනකට ගිහිල්ලා නරියාට කතා කරලා බොල නරියෝ තොපි එදත් නරේ අදත් නරේ තොපි කවදද ඉවිමස් කෑවේ කියාගෙන යන්න ගියා. බලන්න. බොල නරියෝ බොල එදත් නරි තමයි බොල අදත් නරේ බොල මතුවටත් නරේ. හැබැයි උඹලා කවදද ඉබ්බන්ගේ මස් කෑවේ? උඹලට කවදාවත් ඉබි මස් නම් කන්න හම්බෙන්නේ නෑ කියලා කිව්වා. බලන්න එහෙනම් ඉබ්බගෙන් අපිට කොච්චර දේවල් ඉගෙන ගත්තද අපිනේ. තීක්ෂණ බුද්ධිය ඉගෙන ගත්තා. අහිංසක මිනිස්සෙක් කරදරයකට වුණාම යාට උදව් උපකාර කරන්න ඕන කියන ආදර්ශ ඉගෙන ගත්තා නේ. බලන්න කොච්චර දේවල් මේ ජන කතා වලින් අපිට කියා දෙනවද? මගේ පුතාලට හරිය ආසාවෙන් මේක ඉගෙන ගන්න පුළුවන් නේ. වරුනේ නේද? කොච්චර හොඳයිද බලන්න. 6 ශ්‍රේණියේ දරුවන්ට මනස බොහොම ලස්සනට විඳින්න, රසවත්ව සතුටු වෙන්න, hina වෙන්න නේ? ලේ පිරිසුදු කරගන්න ලස්සන කතාවක්. ඒ කතාව තුළ ඔබ ගොඩක් දේ ඉගෙන ගත්තා. මොකක්ද මේ? කරදරයක් වෙච්ච වෙලාවේදී ඒ අයට උදව් කරන්න ඕන. ඒ අයට හිංසා කරන්න හොඳ නැහැ. ඒ අයට හදවතින් උදව් කරන්න ඕන. අනිත් එක තමයි යම් කොන්දේසියක් දැම්මහම ඒ කොන්දේසිය පිළිපදින්න ඕන. එය පිළිනොපැදීමෙන් වෙච්ච හානිය පේනවද? කට ඇරියා ඩොග් ගාලා දොන්ත ගතම් බිම නේද? බත් මුළුවක් ගැහුවා වගේ. ඉබ්බා ඉතින් කුඩු වෙන්නේ නැති හින්දා හොඳයි වැටෙන්නේ දෙනියකටනේ. මඩ චොක් ගාලා වැටෙනවා. ජොග් ගාලා. නේ? ඒතකොට ඒ වෙලාවෙදී එයා බේරෙන විදිය බලන්න. අපි ඒකට කියනවා ස්ථානෝචිත ප්‍රඥාව,
තන්වැසි නුවණ තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න ඕන. ඔබ පොඩි කාලේ ඉඳලා මේක පුරුදු පුහුණු වෙන්න ඕන. එතකොට තමයි ඔබේ ජීවිතය ලස්සන වෙන්නේ. පැහැදිලිද? අන්න එන මයි පුතාලට මේ කතාව තේරෙන්නේ නැති නේද? ඉතාමත් රසවත් ජන කතා. ඉතින් එහෙනම් ඔබට ඉගෙන ගන්න පොතක් තියෙන මොකද්ද? මගදිගට ජන කතා. අන්න තියෙනවා. ගිහිල්ලා අරගෙන කියවන්න. පැහැදිලිද? ඔබට මම මේක ඉදිරියේදී පෙන්නන්නම්. ඒකේ ගොඩාක් කතා තියෙනවා. හරි රසවත්. පැහැදිලිද? ඒවා කියවන්න ඕන. කියවුවාම තමයි ඔබගේ ජීවිතේ ගොඩක් දේවල් හදාගන්නේ. හොඳ පරිසරයක් ගැන කතා කරන්න ඒවා තියෙනවා. Tamanට දැනුම එනවා, බුද්ධිය හැදෙනවා, හොඳ ආකල්ප එනවා, නේ? Tamanට ජීවිතේ තිනන්න ආත්ම ශක්තිය එනවා. හරි. මේ ජන කතා කියන්නේ ඒකයි. ජන කතාවල වටිනාකම අපේ සිංහල භාෂාව පෝෂණය කරනවා. ඒ විතරක්ද? අපිට ඒකෙන් රසයක් දෙනවා. ඒ රසයෙන් අපි විඳිනවා. අපි ගොඩක් සතුටු වෙනවා. සතුටු වෙලා අපේ ජීවිතේ හදාගන්නවා. ඕක තමයි සාහිත්‍යය කියන්නේ. ජන සාහිත්‍යය. හරිද? පැහැදිලිද ඒක? හරි. ඊළඟට මම මේ කතා කරන ඔබට මේ පාඩමේ ඔය මුළු පාඩමම පැහැදිලිද? මෙන්න මෙතන ඉඳලා. මෙන්න මෙතන ඉඳලා ඔබට ප්‍රශ්න හදනවා අවස්ථා සම්බන්ධ විභාගයට එනවා. පැහැදිලිද? හරි. මගේ දරුවනේ ඕන දැන් එනවා ඔබට කතාව හොඳට පැහැදිලි. දැන් මයි පුතාලට මේ පාඩමෙන් අහන ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා ඊළඟ කොටසෙන්. අද මම ඔන්න පාඩම කියා දුන්නා. දැන් හොඳට මේ ටික කියව ගන්න. කියව ගත්තට පස්සේ මම ඔබට මේ පාඩමෙන් මේ මුල ඉඳලා අවස්ථා සම්බන්ධ හදනවා. එතකොට මේ පාඩමෙන් අහන ඕන ප්‍රශ්නකට මම පුතාලට උත්තර ලියන්න පුළුවන්. එහෙනම් මේ කොටස මෙතනින් හමාර කරනවා.